අප දන්නවා අප මේ ඒකරාශී වී සිටින්නේ. ඒ වගේම ඔබ සම්බන්ධ වී සිටින්නේ මීට අවුරුදු 32කට පෙර අපේ පක්ෂේ නිර්මාතෘ අපේ පක්ෂේ නායක රෝහණ විජේවීර සහෝදරයා අපේ පක්ෂේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සහෝදරවරුන් සහෝදරියන් දහස් ගණනක් එම පැවති මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කර දමනු ලැබුවා. ඔවුන් අනුස්මරණය කරන්නත් එදා තිබුණු දේශපාලනයක් ඒ වගේ මේ අරගලේ දිසානතියත් පිළිබඳව සාකච්ඡා කරන තමයි ඔබ අප මෙතෙන්ට රැස් වී සිටින්නේ. අප දන්නවා අපේ රටේ ඕන තරම් මියගිය අය පිළිබඳව ගුණානුස්මරණ උත්සවයන් පවත්වනවා. මෙය එවැනි උත්සවයක් නොවේ. මේ විශේෂයෙන්ම 1988-89 වකවානුවේ අපේ රට තිබුණු තත්ත්වයක් ඒ වගේම මාතෘභූමියේ නිදහසත් සාතිසිය බහුතර ජනතාවකට ආර්ථිකයේ ජයග්‍රහණත් අත්පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අරගලයක් දියත් වුණා. ඒ අරගලය පිළිබඳව අරගලයෙන් පසු බොහෝ අය විවිධ නිර්වචනයන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම අපේ සතුරන් අපිට එරෙහිව එල්ල කරන ලද ප්‍රබලතම අවලාදය සහ විවේචනය බවට පත් වී තිබෙනවා. එයන් කවරක් නිසාවත් නොවේ 1988-89 අරගලය අපි පරාජයට පත් වුණා, සතුරා ජයග්‍රහණයට පත් වුණා. ලෝක ඉතිහාසය හැමදාමත් ලියන්නේ ජයග්‍රාහකයන් විසින්. එනිසා 1988-89 අරගලය පිළිබඳව ජයග්‍රහණය අපේ අතේ නෙවෙයි ඔවුන්ගේ අතේ. එනිසා ඔවුන් එම 88-89 අරගලය පිළිබඳව විවිධ වැරදි අදහස් සමාජගත කොට තිබෙනවා. අපේ රටේ වර්තමාන තරුණ පරම්පරාවත් එනි සමහර කණ්ඩායම් ඔහේ ඒ ඉදිරිපත් වී තිබෙන කරුණු පිළිබඳව පුනරුච්චාරණය කරමින් තිබෙනවා. එනිසා අද මේ 32 වෙනි ඉල්මහවිරු සමරුවේදී අපි වෙත පැවරී තිබෙන වගකීමක් සැබවින්ම එදා සිදු වුණේ කුමක්ද? එයින් අපි උකහාගත්තු දේ කුමක්ද? අපි අත්පත් කරගත්තු දේ කුමක්ද? අපි අත්හල යුතු දේ කුමක්ද කියලා සාකච්ඡාවක් දියත් කරන්න. මා හිතනවා ඒ යම් ප්‍රවේශයක් අපිට අද දින සාකච්ඡාවේදී පටන් ගන්න පුළුවන් වේවි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා 1948 නිදහසෙන් පසුව අපේ රටේ මු දේශීය ධනපති පන්තියක් අතර පැවරුණා. ඔවුන් අපේ රට ගෙන ගියේ කොහාටද? මුළුමනින්ම ආර්ථිකය බිඳවට්ටන, සමාජයේ බහුතර ජනතාවක් දුක්ඛ භාවයට පත් කරන, පීඩිත භාවයට පත් කරන, අසරණ භාවයට පත් කරන ආර්ථික මාවතක් ඔවුන් තෝරාගෙන තිබුණා. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරනව වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයා එන කොටා ගන්න තත්වයක් ඇති කරන, ගැටුම්කාරී තත්වයක් ඇති කරන, එකිනෙක අතර ප්‍රතිවිරෝධය තත්වයක් ඇති කරන දේශපාලන දියත් කරමින් තිබුණා. ඒ හා සමාන ලෙසම අපේ රටේ ජාතික සම්පත්, අපේ රටේ දේශපාලනය මුළුමනින්ම යලි ලෝක බලවතුන් හමුවේ උගස් තබන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙමින් තිබුණා. එනිසා අදත් එදා වගේම අත්‍යවශ්‍ය වමනාවක් පැවතුණා මේ දේශපාලන වෙනස් කළ යුතුයි. මේ ආර්ථික ගමන වෙනස් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතුයි. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කළ යුතුයි. අද එදාටත් වඩා ඒ වමනාව පෙනී සිටිනවා. අද එදාටත් වඩා ඒ වමනාව අපි හිමි අභියෝගයක්ව පවතිනවා. අප විශ්වාස කරනවා අන්න ඒ වෙනුවෙන් අපි අරගලයක් දියත් කරලා තිබුණා. අපේ නායකවරුන්, අපේ නිර්මාතෘවරුන්, අපේ සහෝදරවරු සහ සහෝදරියන්. විශේෂයෙන් 88-89 සන්නද්ධ නැගිටීම හුදු ඕපපාතික සිදුවීමක් නොවේ. කණ්ඩායමක් ඇතුලේ ඔළුවේ හටගත් ප්‍රචණ්ඩකාරී සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවේ. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවනුත්, අපේ රටේ නිදහස වෙනුවෙනුත්, අපේ රටේ සාතිස්්‍ය බහුතර ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් වෙනුවනුත් ගෙන යන ලද සුජාත අරගලයක්. ඒ අරගලය දක්වා දියත් වුණේ කොහොමද? අපි දන්නවා 1971 සන්නද්ධ නැගිටීමෙන් පසුව අපි මර්ධනය කරනු ලැබුවා. අපේ බොහෝ අය සිරගත කරනු ලැබුවා. යලි 1978 අප
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ජනතාව සංවිධානය කරමින්, ජනතාවට දේශපාලන පණිවිඩය ගෙන යමින්, ජනතාවට දේශපාලන සාකච්ඡාව ගෙන යමින්, ජනතාවට දේශපාලනය උගන්වමින් අපේ දේශපාලන ක්‍රියාමාර්ග දියත් කරමින් තිබුණා. අපි දියත් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. අපි වඩාත් වැඩියෙන් විශ්වාස කරේ ජනතාව දැනුවත් කිරීම, ජනතාවට අවබෝධය ලබා දීම, ජනතාව සංවිධානය කිරීම තමයි අපේ දේශපාලන මාවත බව. එවෙනුවෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ඇතිවෙන සෑම හිඩසක්ම, ප්‍රජාතන්ත්‍රවාදී සෑම අවස්ථාවක්ම අපි උපයෝග කරගෙන ලැබුවා. විශේෂයෙන් 1978 අතුරු මැතිවරණේ අපි තරඟ වදිනවා. ඇයි? අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ඇති වී තිබෙන ඉඩකඩ ඇතුළත එම ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රවේශය තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම 1981 සංවර්ධ සභා මැතිවරණයේදී අපි තරඟ වදිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 81 සංවර්ධ සභා මැතිවරණය වර්ධනය කරේදී පවා ජනතා විමුක්ති පෙරමුණේ අපි තරඟ වදිනවා. පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් 13 දෙනෙක් එම සංවර්ධ සභා සඳහා තෝරාගනු ලබනවා. අපි වඩාත් වැඩියෙන් විශ්වාස තිබෙන්නේ කුමන මාවතද? ජනතාව දැනුවත් කරමින්, ජනතාව සංවිධානය කරමින්, ඔවුන්ට දේශපාලන අධ්‍යාපනය ලබා දෙමින් යන මාවත තමයි අපි තෝරාගත්තු මාවත. 1982 ජනාධිපතිවරණයේදී අපි ඒ හා සමාන බරකින්ම තරඟ වදිනවා. ඒ වෙලාවේදී ජනතාව විශාල ප්‍රමාණයක් අපි කරේ විශ්වාසය තබනවා. අපේ පණිවිඩය ඇහුම්කන් දෙනවා. අපේ පණිවිඩය උරා ගන්නවා. අපේ පණිවිඩය කෙරෙහි විශ්වාසය තබනවා. ඒ විදිහට තමයි අපේ මාවත අපි දියත් කරමින් තිබුණේ. අනතුරුව නියමිත පරිදි පවත්වන තිබුණු මැතිවරණේ කල් දැමීමේ දුෂ්ට ක්‍රියාවක් පැවති ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. අපි නියෝජනය කරේ මොන පැත්තද? අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත. අපේ අවශ්‍යතාවය තිබුණේ කුමක්ද? නියමිත පරිදි මේ රටේ ජනතාවට තමන්ගේ පාර්ලිමේන්තුවට සභිකයන් තෝරාපත් කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් තමයි අපි පෙනී හිටියේ. අනතුරුව 1983 කළු ජූලියක් නිර්මාණය කරලා අපිව තහනම් කරනවා. ඒ තමයි අපේ මාවත. හැබැයි එදා පැවති ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ මාවත බවට පත් වුණේ කුමක්ද? 1977 එතෙක් පැවති කේවල ඡන්ද ක්‍රමයට අනුරූපී වන පරිදි පාර්ලිමේන්තුව 6න් 5 බලයක් ලබා ගන්නවා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපතිවරයා නිර්මාණය කරනවා. පළවෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දෙන් තෝරාපත් කරගන්න ලද ජනාධිපතිවරයෙක් නොවේ. 1977 හෝ 78 හෝ අපේ රටේ විධායක ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. එහෙනම් ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධනයකින්. ඒක තමයි එදා පැවති ආණ්ඩුවේ මාවත. ඉන් අනතුරුව 1978 අපේ රටේ සියලු බලයන් විධායක ජනාධිපතිවරයා අතර අත්පත් කරගනු ලබන ව්‍යවස්ථාව සම්මත කරනවා. අධිකරණය තමන්ගේ අතට, පාර්ලිමේන්තුව තමන්ගේ අතට, ඒ වගේම විධායක තමන්ගේ අතට යටපත් කරගන්න නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. එදා ජේ.ආර්. ජයවර්ධන එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව සම්මත කරගන්න උත්සාහ කරනකොට අපි නියෝජනය කරේ කුමන දිශාවද? අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත. අපි නියෝජනය කරේ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් අපේ රටේ අනාගතයටත් බරපතල හානිකර තත්ත්වයක් ඇති කරනවා. ඒ පරාජයට පත් කිරීමේ දිශාව තමයි අපි නියෝජනය කරේ. අනතුරුව ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අතට ගන්නවා. ඔබ කල්පනා කරලා බලන්න. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ජනතාව විසින් තෝරාපත් කරගන්න ලද മന്ത്രിවරු, විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සංශෝධනයකින් ඇති කරගන්න ලද විධායක ජනාධිපතිවරයා, ඔහු විසින් මොකද්ද කරන්නේ? ජනතාව විසින් තෝරාපත් කරගෙන පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඔවුන්ගේ සාක්කුවට දාගන්න. එතෙන් සිට පාර්ලිමේන්තු රූකඩයක් බවට පත් වෙනවා. ඒ පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී වැළැක්වීම පනත 1978 දී ගෙන එනවා. ඒ මර්ධනීය පනතක්, ජනතාව මර්ධනය කිරීම සඳහා සකස් කරන ලද පනතක්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා සකස් කරන ලද පනතක් අදත් වර්තමාන ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එම පනතේ මර්ධන නීති තමන්ගේ ප්‍රතිවිරෝධී දේශපාලන ක්‍රියාදාරයන් මර්ධනය කිරීම සඳහා උපයෝග කරගන්නවා. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මර්ධන නීතිය පැත්තේ පෙනී හිටිනකොට අපි පෙනී හිටින්නේ මර්ධන නීතියට එරෙහිව. එහෙමයි අපේ දිශාව ප්‍රජාතන්ත්‍ර විරෝධී දිශාවේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගමන් කරමින් තිබුණේ. 1980 දවසකට රුපියල් 10ක වැටුප් වැඩිවීමක් ඉල්ලා කරපු වෘත්තීය සමිති අරගලය
මැඩ පවත්වන කම්කරුව ලක්ෂ ගණනක් රැකියාවලින් දොට්ට දානවා. ඔන්න ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. 1981 සංවර සභා මැතිවරණදී යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නායකින් තෝරාපත් කර ගැනීම සඳහා තියෙන අයිතිය උදුර ගන්නවා. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන තෝරාගත්තු මාවත. 1982 දී නියමිත පරිදි පවත්වන ඕන මහමැතිවරණ කල් දානවා. ඒ තමයි ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. 1983 දී මේ රටේ දේශපාලන ව්‍යාපාර තහනම් කරනවා. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. එහෙනම් අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවත. 83 තහනමින් පසුව අපිට තෝරාගත යුතු මාවත දෙකක් තිබුණා. එක්ක අපි මේ දේශපාලන අත්තරින්න ඕන. අපි එදා අපි තාමත් වැදගත් සන්ධිස්ථානයකට ආවා. ඒ සන්ධිස්ථානයේ අපිට තෝරාගත යුතු මාවත දෙකක් තිබුණා. එකක් දේශපාලන අත්තරීමේ මාවත. දෙක තහනම තත්ත්වයේ හෝ ජනතාව සංවිධානය කරමින් ජනතාවට දේශපාලන ගෙන යමින් දේශපාලන කිරීමේ මාවත. එදා 1988 එම මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කරන ලද අපේ නායකින්, අපේ සහෝදරවරුන්, අපේ වීරවරුන්, අපේ වීරවරියන් තෝරා ගනු ලැබුවේ කුමන මාවතද? හරි ලේසියෙන් තෝරාගත යුතු තිබුණා දේශපාලන අත්හැරීමේ මාවත. අපි කිසිවෙකුට යුක්තිසහගත අයිතියක් නැහැ දේශපාලන අත්හැරීමේ මාවත තෝරා ගන්න. ඔවුන් එදා තෝරා ගනු ලැබුවේ දේශපාලන මාවත. අප ජනතාව තුළ සැඟවිමින්, ජනතාවත් එක්ක අධ්‍යාපනය ලබා දෙමින්, ජනතාවත් එක්ක දේශපාලනය කරමින් අපේ දේශපාලන ක්‍රියාදාම ඉස්සරහට ගියා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ඊට ප්‍රතිපක්ෂ ලෙස අපි සමාජිකයන් අත්අඩංගුවට ගන්නවා, හිරගත කරනවා, තාඩන පීඩන කරනවා, පැහැර ගැනීම සිද්ධ වෙනවා. නිසා තහනමින් පසුවත් ජේ.ආර්. ජයවර්ධන ගමන් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ. ඔබ හිතන්න දේශපාලන ව්‍යාපාරයකට සාධාරණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තරං කිරීමේ අයිතිය තිබෙනවා. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙනවා. ඔවුන් එක දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අයිතිය පැහැර ගන්නවා. තහනම මැදියේ අපි අපේ රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් වැඩ කටයුතු කරනවා පෙනී සිටිනවා. අනතුරුව 1987 උදා වෙනවා. ජේ.ආර්. ජයවර්ධන ඉතාමත් වැරදි එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය අපේ රට විශාල යුද උගලකට පටලවනවා. ඒට 1983 කළු ජූලියද විශාල ලෙස ඉවහල් වෙනවා. අනතුරුව සිද්ධ වෙන දේ තමයි ඉන්දියානු ආක්‍රමණයකට හමුදාවන් 1,75,000ක් අපේ මව්බිමට ගොඩ බහිනවා. අපේ ගුවන් සීමාවන් ආක්‍රමණය කරනවා. රට බෙදා වෙන්වීම ඉමක් දක්වනවා. ආක්‍රමණිකගේ හමුදාවන් අපේ රට උතුරු නැගෙනහිර දෙපළාත වටලාගෙන කඳුරුලා ගන්න. මොකද්ද තිබෙන්නේ? මව්බිමේ නිදහස වෙනුවෙන්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධ මේ දේශපාලනයකට අවතීර්ණ වෙනවා. ඒ නිසා සන්නද්ධ මේ දේශපාලන නැගිටීම එය අප විසින් තෝරා ගනු ලැබූ මාවත නොවේ. ඒ අප විසින් නිර්මාණය කරන ලද මාවත නොවේ. සතුරා විසින් අපිව තල්ලු කරන ලද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන්, මව්බිමේ නිදහස වෙනුවෙන් සාතිසිය බහුතර ජනතාවගේ ආර්ථික පීඩනයට සාධාරණ ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් තෝරාගත යුතු තිබුණු මාවතට අපි තෝරා ගනු ලබනවා. අනතුරුව සන්නද්ධ ගැටුමක් සිද්ධ වෙනවා. අපි කවුරුත් දන්නවා සන්නද්ධ ගැටුමක් සුන්දර සිහිනයක් නොවන බව. සිදු නොවිය යුතු දේ සිදු වුණා. අපිත් පිළිගන්නවා අප අතින්ද සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙන බව. ඒ පිළිබඳ කම්පනයක් තිබෙනවා. ඒ පිළිබඳ කනගාටුවක් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ තුල තිබෙන සාධනීය දේ ඉතා හොඳින් උකහාගෙන නිෂේධනීය දේ ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යන්න අපි සූදානම්. ගත වෙච්චි දශක දෙකකට වඩා වැඩි කාල පරිච්ඡේදය ඇතුළත අපි මැනවීම් ඔප්පු කොට තිබෙනවා. අපි එදා 1988-89 අරගලයේදී සාධනීය දේ ඉතා හොඳින් උකහා ගන්නත්, නිෂේධනීය දේ ඉතා හොඳින් බැහැර කරන්නත් අපි කටයුතු කර බව මෑත කාලේ දේශපාලන අපි ඕනතරම් ඔප්පු කොට තිබෙනවා. හැබැයි අපි අත් නොහරින දෙයක් තිබෙනවා. ඒ අත් නොහරින දේ තමයි එදා 1988-89 කාල වකවානුවේදී ඒ අරගලයේ තිබුණු අරමුණ, අපේ මව්බිමේ සුරිත්වයේ පිළිබඳ අරගලය, අපේ මව්බිමේ නිදහස පිළිබඳ අරගලය, ඒ අපි කිසිසේත්ම අත් නොහරින ලද අරගලය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අරගලය, ඒ අපි කිසිසේත්ම අත් හරින්නේ නැති අරගලය. ඒ වගේම
ඒ වගේම අපේ රටේ පොදු ජනයාගේ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ අරගලය ඒ කිසිසේත්ම අපි අත්හරින්නේ නැති අරගලය. හැබැයි අපේ මාවත අපි වෙනස් දිශාවකට පරිවර්තනය කොට තිබෙනවා. අපි විශ්වාස කරනවා තවදුරටත් සන්නද්ධ මේ දේශපාලන ක්‍රියාකාරකම් ඒ අරගලයේ ප්‍රධානම මෙවලමක් නොවන බව. විශේෂයෙන්ම සන්නද්ධ ව්‍යාපාරයන් පුළුල් වී තිබෙනවා. තාක්ෂණය පුළුල් වී තිබෙනවා. යුදාවි පුළුල් වී තිබෙනවා. සන්නද්ධ අධ්‍යාපනයන් පුළුල් වී තිබෙනවා. තාක්ෂණය පුළුල් වී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ මහජනයාත් එක්ක එකට යන දේශපාලන අරගලයක් අපිට තිබෙන බව. විශේෂයෙන්ම 1988-89 කාලවකවානුවටත් වඩා වැඩියෙන් අද ඒ අපිට අවශ්‍ය වී තිබෙනවා. ඔබ දන්නවා අපේ මාතෘ භූමිය 1980 දශකයට වඩා අපේ නිදහස පිළිබඳ අරගලයකට අද අපි මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම අද අපේ රටේ ඉතාමත් වැදගත් ආර්ථික සම්පත් අද අපිට අහිමි වෙමින් තිබෙනවා. ලෝකයේ අද විශාල බලවත් රාජ්‍යයන් නිර්මාණය වී තිබෙනවා. ඒ බලවත් රාජ්‍යයන් භූදේශපාලනයේ ගැටුමක නිරත වී තිබෙනවා. ඒ ගැටුමේ ප්‍රධාන දඩමිමක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. අද එක්සත් ජනපදයේ චීනය ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයේ ප්‍රධානම දඩබිමක් අද ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙනවා. ඔබ හිතන්න අපේ රට විශාලම ආර්ථික සම්පත් අද චීන සමාගම් වෙතත් ඉන්දියානු සමාගම් වෙතත් එක්සත් ජනපද සමාගම් වෙතත් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය, කොළඹ වරාය දකුණු ජැටිය, කොළඹ වරාය අක්කර 13කට ආසන්න සේවා සපයන මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා ඉඩම, ඒ වගේම පෝර්ට් සිටි නගරය ඒ සියල්ලංගේම ආධිපත්‍ය දරන්නේ අද චීන රජයේ. එනිසා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් මරමස්ථානවල මරමස්ථානවල චීන සමාගම්වල ආධිපත්‍ය පිහිටවලා තිබෙනවා. ඔබ දන්නවා මේ වන විට චීන පොහොර නැවක් ලංකාව වටේ කැරකෙමින් තිබෙනවා. අපේ රටේ 1998 ශාක ආරක්ෂණ පනත අනුව 1981 ඉදිරිපත් කරන ලද ශාක ආරක්ෂණ ගැසට් නිවේදනයන් අනුව කවරෝ හෝ භාණ්ඩයක් ලංකාවට ඇතුල් වීම සඳහා අවසර ලබා දෙනු ලබන්නේ අපේ රටේ ශාක නිරෝධායන ආයතනය විසින්. ඒ සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපේ රටේ අපනන භාණ්ඩ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ භාණ්ඩ පරීක්ෂාවට භාජනය කරනු ලබනවා ශාක නිරෝධායන ආයතනය. ලෝකයේ සෑම රටක් තමන්ගේ රටට යම් ද්‍රව්‍ය ගෙනීමේදී ශාක නිරෝධායනයේ සහතිකයක් අවශ්‍යයි. ලෝකයේ බොහෝ රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතන විසින් ලබා දෙනු ලබන සහතිකය පිළිගනු ලබනවා. ඒ තමයි අපි එළඹී තිබෙන සම්මුතියින් ඒකයි. හැබැයි මොකද සිදුවමින් තිබෙන්නේ? අද ශාක නිරෝධායන ආයතන විසින් දෙවරක් පරීක්ෂාවට භාජනය කොට අපේ රට අහිතකර ලෙස බලපෑම් කරන අපේ ජෛව විවිධත්වයට විශාල අහිතකර බලපෑම් ඇති කරන සුද්‍රජීවීන් අඩංගු වී තිබෙන බව එම කාබනික පොහොර වල තිබෙන බව අද ශාක නිරෝධන ආයතන සහතික කොට තිබෙනවා. එහෙනම් මොකද්ද කළ යුතු වන්නේ? ඒ නැව යන්න ඕන. හැබැයි නැව වටේ කරකමින් තිබෙනවා. නැව ලංකාවේ වටේ කරකවෙමින් තිබෙනවා. ඒ කියන්නේ වීසා නැති පුරවැසියෙක් ගුවන් තොටුපළට ඇවිල්ලා බලහත්කාරයෙන් ලංකාවට ඇතුල් වීම සඳහා පොරබදනවා වගේ වැඩක්. එවැනි කාබනික පොහොර ආනයනයේදී වීසා බලපත්‍රය තමයි කොරන්ටයින් ශාක නිරෝධන ආයතන විසින් ලබා දෙනු ලබන සහතිකය. ඒ සහතිකේ නැති පොහොර තොගය කොළඹ වරාය ආසන්නේ, තව වෙලාවක බේරුවල, තව වෙලාවක හම්බන්තොට රට වටේ කරකැවෙමින් තිබෙනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ ශාක නිරෝධන සේවය මුළුමනින්ම හැල්ලුවට පත් කොට තිබෙනවා. අද එහි නිලධාරීන් විශාල පීඩනයක් ලක් කොට තිබෙනවා. ඔවුන් විසින් තා නිශ්චිතව ප්‍රකාශ කොට තිබෙනවා ශාක නිරෝධන සේවයේ තිබෙන නිසි සහතිකකින් තොරව මෙම නැව ගොඩබාන්න ඉඩ නොදෙන බව. හැබැයි ඇමතිවරු චීන තානාපති කාර්යාලයට යනවා. චීන තානාපතිවරු ඇමතිවරු මුණ ගැහෙන්න එනවා. විවිධ සාකච්ඡාවන් දියත් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ කුමක්ද? චීන විශාල නායකන්දක අපි හිර වෙලා තිබෙනවා. අපේ හම්බන්තොට වරාය, කොළඹ දකුණු ජැටිය, ඒ වගේම වරාය ඉඩම් ප්‍රමාණය, ඒ වගේම පෝර්ට් සිටිය මේ ආදී විශාල ජාතික සම්පත් අද චීන රජය වෙත පවරා දී තිබෙනවා. අපි ඔවුන්ගේ උගුලේ හිර වෙච්ච රාජ්‍ය බවට පත් වී තිබෙනවා.
අනෙක් පස්සෙන් ගත්තොත් ඊට ප්‍රතිපක්ෂව කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියානු අදානි සමාගමට පවරා තිබෙනවා. ත්‍රිකුණාමලේ ඉතාමත් වටිනා සම්පතක් වුණු තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු IOC සමාගමට පවරා දී තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සැලසුම් සකස් කොට තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් අපේ ජාතික සම්පත් ඉන්දියාව වෙත පවරා දෙමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් කෙරවල පිටිය බලාගාරය, ඒ වගේම ඊට අවශ්‍ය නල පද්ධතිය, ගෑස් ගබඩා කරන ගබඩා සංකීර්ණය, ගෑස් සැපීමේ අවුරුදු 5ක ඒකාධිකාරය ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම වෙත පවරා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? අපේ රට පිළිබඳව, අපේ රටේ ආර්ථික තීන්දුව తీරන පිළිබඳව, අපේ රට පොහොර නැවක් ගේනවද නැද්ද කියන තීන්දුව తీරන පිළිබඳව කිසිවක් ගැනීමේ අයිතියක් අද අපිට ඉතුරු වී නැහැ. අද සිදු වී තිබෙන දේ තමයි රටේ සියලු සම්පත් මෙවැනි විදේශීය බලවතුන් වෙත පවරා දෙමින් තිබෙනවා, පවරා දෙන්න සූදානම් කරමින් තිබෙනවා. ඔබ දන්නවා පෞද්ගලික සෙලෙන්දිවා කියන ආයතනයක් හදලා රටේ ප්‍රධානම සම්පත් පැරණි ගොඩනැගිලි, වාණිජ්‍ය ඉඩම්, ඒ වගේම ගොවි ජනතාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් විකිණීම සඳහාද සේල් එකේ දාලා තිබෙනවා. යෝග් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශ බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය, මහතැපල් කාර්යාලය, හිල්ටන් හෝටලයට ආශ්‍රිත ක්‍රීඩා සංකීර්ණය සියල්ල විකිණීම සඳහා දාලා තිබෙනවා. කබ්‍රාල් පහුගියදා ජනතාව ආමන්ත්‍රණය කළා තිබෙනවා මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර මේවා විකුණලා අවසන් කරන බව. ඒ වගේම කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර පිහිට භූමිය, ගුවන් හමුදා කඳවුරට අයිති පිට්ටනිය මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවර්ගෙන තිබෙනවා විකුණා දමන්න. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ ඒ මිල්ලනීය ප්‍රදේශයට ගෙනහිල්ලා එතර අක්කර 42ක් සැලසුම් කරලා තිබෙනවා බහුජාතික සමාගම් වෙත විකුණා දමන්න. ඒ වගේම රට පුරා විශාල ගොවි බිම් අද ඇමරිකානු ඩෝල් සමාගමට විකුණා දමා අහවර කොට තිබෙනවා. ඉතින් රටේ සියලු ජාතික සම්පත්, ජාතික උරුමය අද බහුජාතික සමාගම්වල බලවත් රාජ්‍යයන්ගේ මනදොල සපුරන ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ගයට අනුව අද අපි පාවා දී තිබෙනවා. ඒ නිසා අපේ රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් අද අපිට මුහුණ දී තිබෙනවා. මේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමත්, මේ ජාතික සම්පත් මත අපේ රටේ ආර්ථිකය ගොඩනගමින් අපේ අනාගතයේ දුවා දරුවන්ට සුරක්ෂිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමත් වගකීමක් අපිට තිබෙනවා. නිසා එදා වගේම මාතෘභූමියේ නිදහස පිළිබඳ සටන, මාතෘභූමියේ නිදහස පිළිබඳ අරගලය අද අපි හමුවේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකය ගත්තොත් 1988 89 වකවානුවට වඩා දසගුණයකින් 20 ගුණයකින් අපේ ආර්ථික අර්බුදය පළල් වී තිබෙනවා, ගැඹුරු වී තිබෙනවා. ඔබ හිතන්න 1988 දී අපේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 49000යි. අද එය ලක්ෂ 8 ඉක්මවා තිබෙනවා. අපේ ණය පංගුව විශාල ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. 1988 දී අපේ ආනයන අපනයන පරතරය ඩොලර් කෝටි 70ක් වෙනකොට අද ඒ ඩොලර් කෝටි 800 ඉක්මවා තිබෙනවා. එදාටත් වඩා වැඩි අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. එදාටත් වඩා දුප්පත්භාවයේ ගිලිටීනියට අපේ පහළ ජනයා පත් වී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් අපේ නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් විශාල ණය උගුලක හිර වී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් සමාජ අපරාධ වර්ධනය වී තිබෙනවා. ඒ නිසා අපේ රට නව ආර්ථික මාවතක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා නව ආර්ථික මාවතක් වෙනුවෙන් නව වූ අරගලයක්, නව වූ දේශපාලනයක් අද අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව අද මුළුමනින්ම තනි පුද්ගලයෙක් මත සියල්ල තීන්දුව తీරන ගන්න තැනකට අවිලා තිබෙනවා. එක්ක තනි පුද්ගලයෙක්, එක්ක පවුලක්. අද මේ රටේ පාලන මුළු ආධිපත්‍ය තිබෙන්නේ පවුලක් අතේ. ඔබ හිතන්න කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා කියලා කියනවා කැබිනට් මණ්ඩලයේ නිසි පරිදි සාකච්ඡා කරලා කැබිනට් පත්‍ර අනුමත නොකරපු බව. ඉස්සර මේවා කියන විපක්ෂ මන්ත්‍රීවරු. හැබැයි අද කියන්නේ කවුද? අද කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන්ට එළියට ඇවිල්ලා කියන්න සිදු වී තිබෙනවා. එම කැබිනට් මණ්ඩලයට එම පත්‍රිකාව ඉදිරිපත් නොවුණු බව, ඒ සාකච්ඡාව නොවුණු බව, එවැනි සම්මතයක් සිදු නොවුණු බව. හැබැයි ඒවට කිසිසේත්ම අහුම්කන් නොදෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ වගේ මේ පිළිබඳව ජනාධිපතිවරගෙන් සාකච්ඡා ඉල්ලනකොට කිසිදු සාකච්ඡාවක් නොදෙන තැනකට පත් වී තිබෙනවා. ඒ නිසා අද කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතුව, පාර්ලිමේන්තුවවත් දන්නේ නැතුව සියල්ල පවුලක් තීරණය කරන තැනට අවිලා තිබෙනවා. අපේ රටේ මුළුමනින්ම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, පොහොර ඇමතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, වාරි මාර්ග අමාත්‍යවරයා, නිවාස අමාත්‍යවරයා, නාගරික සංවර්ධන අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා,
ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා, සම්බන්ධීකරණ අමාත්‍යවරයා, ඒ වගේම ගෝජන සේවා අමාත්‍යවරයා මේ සියලු බලය පවුලක් අතේ කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට අවශ්‍යයි. ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ බලතල, කැබිනට් මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ බලතල, පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ බලතල, අධිකරණ පද්ධතියට අධිකරණයේ බලතල, මේ විහුවයන්ට බලතල යා යුතුයි. හැබැයි අප විහුවයන් අතර මේ බලතල තිබෙන්නේ. අද මේ සියලු බලතල තිබෙන්නේ පවුලක් අතේ. කැබිනට් මණ්ඩලය දන්නේ නැතුව, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දන්නේ නැතුව, රාජ්‍ය නිලධාරීන් දන්නේ නැතුව තීන්දුව తీරන ගන්න පවුලක් විසින්. එනිසා අපේ රට මුළුමනින්ම පවුලක ආධිපත්‍යයට යටත් වී තිබෙනවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරගත යුතුයි. මෙම විහුවයන්ට, මෙම ආයතනයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ජනතාව තෝරාපත් කරගෙනවනෝ තමන් වෙනුවෙන් තීන්දුව తీරන ගන්න මොනරාගලින් මන්ත්‍රීවරයා. ජනතාව තෝරාපත් කරගෙනවනෝ තමන් වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පොළොන්නරුවේ අනුරාධපුරයේ මන්ත්‍රීවරයා. හැබැයි ඔවුන්ට කිසි බලයක් නැහැ. අද පොළොන්නරුවේ අනුරාධපුරයේ මොනරාගල කුරුණෑගල මන්ත්‍රීවරු ගොවි ජනතාව හමුවට ගිහිල්ලා කියනවා අපි කිව්වට වැඩක් නැහැ. අපි කියන්නේ මේ ආණ්ඩුව කියලා. හැබැයි ආණ්ඩුව ඒගොල්ලන්ගේ. අපි කියන දේ අහන්නේ මේ ආණ්ඩුව කියලා කියනවා. කවුද කියන්නේ? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු. ජනතාවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ එව්වේ කුමක් වෙනුවෙන්ද? තමන්ගේ හඬ, තමන්ගේ යෝජනාව, තමන්ගේ වමනාව ආණ්ඩු යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කර ගැනීමේ අපේක්ෂාවක් තිබෙනවා. හැබැයි අද ජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරලා එවනවා. විශේෂම ආණ්ඩුවට තෝරලා එවුවා විශාල ප්‍රමාණයක්. හැබැයි කිසිවෙකුට ගොවි ජනතාවගේ දුක් ගැනවිල්ල පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ ජනාධිපතිවරයාට කියන්න අවස්ථාවක් නැහැ. එය මුළුමනින්ම ජනාධිපතිවරයා ඇතුළු පවුලක් අතේ කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. මේ පවුල් පාලනය. ඒ නිසා යලි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ට බලය අත්පත් කර ගැනීමෙත් නව ආණ්ඩුකරණයකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. ඒ නිසා අපිට ශේෂ්ත්‍ර ගණනාවක නව අරගලයක් දියත් කිරීමේ අභියෝගය තිබෙනවා. මාතෘ භූමියේ නිදහස, ආර්ථිකයේ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම මේ දිශාවට අපේ අරගලය, අපේ දේශපාලනය දියත් කළ යුතුයි. හැබැයි 73 වසරක දේශපාලන ඉතිහාසය අපිට මොකද්ද කියලා දෙන්නේ? මේ 73 වසරක දේශපාලන අපිට කියලා දීලා තිබෙන්නේ මේ ගමන් කරමින් තිබෙන මාවත අසාර්ථක වූ බව. මේ මාවත කිසිසේත්ම අපේ රට ආර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ අංගලක් ඉදිරියට ගෙනියන්න සමත් වී නැහැ. ඒ වෙනුවට වංචාව, දූෂණය, නාස්තිය, ජාතික සම්පත් විනාශ කිරීම මේ සියල්ල කේන්ද්‍ර කරගත්තු පාලනයන් ගොඩනැගී තිබෙනවා. එනිසා අපි හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය එදා 1988 වකවානුවේදී අපේ පක්ෂ නිර්මාතෘ රෝණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා දහස් ගණනක් ඝාතනය වූ වීරවරියන් ප්‍රාර්ථනා කරේ කුමක්ද? ඔවුන් කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යම් උවමනාවක් වෙනුවෙන් මේ අරගලයට නිරත වූවා නොවේ. අපි දන්නවා මේ සමාජයේ ලොකු පොඩි හැම කෙනාම පොළඹවා තිබෙන්නේ කුමකටද? අනේකා යට කරමින් හෝ, අනේකා යටපත් කරමින් හෝ, අනේකාව පාගමින් හෝ, අනේකාව පීඩාවට පත් කරමින් හෝ තමන් ජයග්‍රහණය කිරීම සඳහා වූ රේස් එක දාලා තියෙනවා. පළවෙනි පන්තියේ දරුවෝ මේ රේස් එකට දාලා තිබෙන්නේ. පෞද්ගලික ආයතන වැඩ කරන සේවක සේවිකවන් මේ රේස් එකට දාලා තිබෙන්නේ. රාජ්‍යාංශයේ වැඩ කරන අය මේ රේස් එකට දාලා තිබෙන්නේ. මුළු ජනතාවම රේස් එකට තල්ලු කරලා තිබෙනවා. පෞද්ගලික පටු තමන්ගේම පරමාර්ථයෙන් ඉටු කර ගැනීම වෙනුවෙන්. හැබැයි එවැනි සමාජයක තමන්ට කිසිවක් අපේක්ෂා නොකොට, තමන්ට පෞද්ගලික කිසිවක් අපේක්ෂා නොකොට, සමාජයේ පොදු යහපත වෙනුවෙන් සාතිස්්‍ය බහුතරයක් අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීපෙන ජනතාව වෙනුවෙන්, අපේ මව්බිමේ නිදහස වෙනුවෙන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැවැන්ත අරගලයක් දියත් කරනු ලැබුවා. ඒ සඳහා ඒ අරගලයේදී ඔවුන් ජීවිත පරිත්‍යාග කරා. ඒ ශ්‍රේෂ්ඨත මිනිසුන් වන්නේ ඒ නිසා. වීරවරුන් වීරවරියන් වන්නේ ඒ නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔවුන්ගේ අදිෂ්ඨානය, ඔවුන්ගේ ධෛර්යය, ඔවුන්ගේ කැපකිරීම අපි අපේ ජීවිතවලට ඇතුළත් කරගත යුතුයි. ඒවා නිකන් අවකාශයේ ඔහේ පාවි යන සටන්පාට හැඟීම් බවට පත් නොවිය යුතුයි. ඒ ධෛර්යය අපේ ජීවිතය තුළට එන්න ඕන. ඒ කැපකිරීම අපේ ජීවිතය තුළට එන්න ඕන. ඒ අදිෂ්ඨානය අපේ ජීවිතය තුළට එන්න ඕන. මොකද මේ පරිවර්තනය ඇති කළ හැකි වන්නේ මේ රට උස් නිදහසත්, ආර්ථික සමෘද්ධියත්, ප්‍රජාතන්ත්‍රවාදයත් අත්පත් කර දිය හැකි වන්නේ එවැනි උස් නිදහසක් සහිත මිනිසුන්ගෙන් ගොඩනැගෙන අරගලයකින් විතරයි. එසේ නැතු ඔහේ පාවි මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි
මේ පරිවර්තනය කළ යුතුයි. ඒ පරිවර්තනයේදී කුඩා කුඩා අවලාද විශාල ප්‍රමාණයක් ගැහෙනවා. අපි ඒවා අලියමුළු කෙල පිටක් තරම්වත් සැලකිලිට භාජනය නොකරන බව අපේ සතුරන් තේරුම් ගත යුතුයි. ඊට වඩා අභියෝගයන්ට ඊට වඩා තත්ත්වයන්ට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා කිසිසේත්ම ඒ කුඩා කුඩා කෙඳිරි වලින් අපේ දේශපාලන ව්‍යාපාරය ආපසු හරවන්න බෑ. හැබැයි අපි ඉතා හොඳ දේශපාලන වැඩපිළිවෙළ සකස් කළ ගත යුතුයි. අපි විශ්වාස කරනවා මේ පරිවර්තනය වෙනුවෙන් පෙනී හිටින්නේ මේ පරිවර්තනයේ සාපිපාසාවෙන් ඉන්න අපි විතරක් නෙවෙයි. මේ රටේ තරුණ પરම්පරාව අද තමන්ගේ රට පිළිබඳ අපේක්ෂා බංගත්තට පත් වී තිබෙනවා. මේ රට තුල ජීවත් වීම තමන්ගේ අනාගතයේ අඳුරු බවට පත් වෙනවායි කියන විශ්වාසයක් ගොඩනගී තිබෙනවා. අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නැතුව ඇති වී තිබෙනවා. අතරමං වී තිබෙනවා. ඔවුන් කල්පනා කරනවා රට මාරු කරලා මේකට උත්තරයක් හොයාගන්න. හැබැයි අපි ඔවුන්ට කියන්නේ රට මාරු කරාට මේක උත්තරයක් ලැබෙන්නේ නැහැ. හැම දිනාටම රට මාරු කරන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒ වගේම අපේ ඈත ගම්වල ගොවි ජනතාව වෙන කිසිවක් නෙමෙයි ඉල්ලා සිටින්නේ. තමන්ගේ ගොවිතැන යෙදීම සඳහා තමන්ට කුඹුරක් තිබෙනවා. වර්ෂාව ලැබී තිබෙනවා. හාන්න පුළුවන්, වගා කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. හැබැයි පාලකයා විසින් මොකද කොට තිබෙන්නේ? එම ගොවිතැන් කිරීම සඳහා තියෙන සියලු පහසුකම් අද නතර කොට තිබෙනවා. ගොවි ජනතාව පාරට බහැලා කෑ ගහන කුමක් වෙනුවෙන්ද? අපිට අපේ ගොවිතැන කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික දෙන්න. ඒ සඳහා අවශ්‍ය වෙන යෙදවුම් ටික දෙන්න කියලා ගොවින් දසදහස් ගණන් පාරට බහැලාද ආමන්ත්‍රණය කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ හාමුදුරන් වහන්සේලා පූජකතුමල්ලා අද වේගයෙන් ඉස්සරහට එමින් තිබෙනවා. විශේෂයෙන් පාස්කු පහරත් එක්ක එම වින්දිතයන්ට සාධාරණ ඉල්ලමින් කාදිනල් උන්වහන්සේ ඇතුළු නේද කතෝලික නායකයන් විශාල ප්‍රමාණයක් අද ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අපේ හාමුදුරන් වහන්සේලා මේ ඇති වී තිබෙන ඛේද වාචක පිළිබඳව විශාල වේදනාවකින් අලුත් බණක් දේශනා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් සමාජයේ සෑම සමාජ තීරුවක්ම අපි දැක්ක පසුගියදා ගුරු අරගලයේදී ඒ වගේම වෘත්සමිති ව්‍යාපාරය ඒ වගේම දීවර ජනතාව මේ හැම දෙනාම තමන්ගේ දුක්ඛ පීඩාවට එරෙහිව සටනක් දියත් කරලා තිබෙනවා, අරගලයක් දියත් කරලා තිබෙනවා. අද අපේ රටේ කර්මාන්තකරුවන් විශාල අසීරුතාවයකට පත් වී තිබෙනවා. අද අපේ රටේ ලාභ උපයන්නේ කර්මාන්තකරුවා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ව්‍යවසායකයා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ව්‍යාපාරිකයා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ඉතාමත් කුඩා ඩීල් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමයි කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා ඇන්ටිජන් ගේනකොට එම ඩීල් කාරයන් එකෙන් ලාභය උපයනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ PCR කට්ටල ගේනකොට ඩීල් කරුවා ආදායම උපයනවා. ඔවුන් කර්මාන්තකරුවන් නෙවෙයි. ඔවුන් ව්‍යවසායකයන් නෙවෙයි. නිරෝධායනය කරන්න හදනකොට ඩීල් කරුවා ලාභය උපයනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේනකොට ඩීල් කාරය ලාභය උපයනවා. ඉන්දියාවෙන් පොහොර ගේනකොට ඩීල් කාරයෙක් ඒකට මැදිහත් වෙලා තමන්ගේ account එකට සල්ලි ටික දාගන්නවා. චීනෙන් පොහොර ගේනකොට ඩීල් කරුවන් එකෙන් ලාභය උපයනවා. සිදු වී තිබෙන කුමක්? අපේ රටේ මුළු ආර්ථිකයේ විශාල පංගුවක් මේ ඩීල් කරුවන් අතර අත්පත් වී තිබෙනවා. සැබෑ කර්මාන්තකරුවන්, සැබෑ ව්‍යවසායකය මේකෙන් බිඳ වැටී තිබෙනවා. ඒ නිසාද කර්මාන්තකරුවන්ගේ ව්‍යවසායකයන්ගේ විශාල දුකක්, වේදනාවක් පිට කරමින් තිබෙනවා. ඔවුන්ගේ ශේෂ්ත්‍රය කඩාවැටීම් පිළිබඳ ඔවුන් අපට කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. නිසා කවරදාටත් වඩා වැඩියෙන් අපේ සමාජයේ සියලුම සමාජ තීරු, සියලුම සමාජ කණ්ඩායම් මේ ඇති වී තිබෙන ව්‍යසනයට එරෙහිව හඬ නගන්න පටන් අරන් තිබෙනවා. ඉදිරියට එන්න පටන් අරන් තියෙනවා. ලියන්න පටන් අරන් තියෙනවා. කියන්න පටන් අරන් තිබෙනවා. දැන් මොකද කළ යුතු වන්නේ? අපි මේ අලුත් දේශපාලනේ, අනාගතේ නිර්මාණය කරන දේශපාලනේ මහජන මධ්‍යස්ථාන අපි ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම අපි විශාල උත්සාහයක් දරමින් තිබෙනවා. මේ සියලු දෙනා එකතු කරන්න පුළුවන් බහුජනම ව්‍යාපාරය අපි හදනවා. මේ රට තව දුරටත් මේ විදියට කෙඳිරි ගගා ඉබි ගමනෙන් ඉදිරියට යා යුතු රටක් නොවේ. මේ රටේ සංවර්ධනයේ කොඩි අරගෙන වේගෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක්. ජනතාව අතර අති නැති පරතරය අවම කරමින් ආර්ථික සාධාරණත්වය ඇති කරමින් ඉස්සරහට යන්න පුළුවන් රටක්. අපේ රටේ සියලු ජන කොට්ටාසයන්ට සාධාරණ තමන්ගේ සංස්කෘතීන්, තමන්ගේ ආගමික ඇදහිලි, තමන්ගේ විශ්වාසයන් මත සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරන්න ඕන. අන්නේ රට නිර්මාණය කිරීම සඳහා වූ විශාලතම බහුජන ව්‍යාපාරය අපි හදන්න ඕන. විශේෂයෙන්ම අපි හිතනවා ලංකාවේ අද මේ මොහොතේ මතු වී තිබෙන්නේ විශේෂිතම දේශපාලන තත්ත්වයක්. පසුගිය ජනාධිපතිවරණයේදී
ගිය අවුරුදු අගෝස්තු මාසයේ 5 වෙනිදා මහා මැතිවරණයේදී සීසාල ජනවරමක් කරගෙන බලයට පත් වූ පාලක කණ්ඩායම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අසාර්ථක වූ විවේචනයට භාජනය වූ දේශපාලන කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. ආණ්ඩුව අතර සමගිය පළුදු වී තිබෙනවා. ආණ්ඩුව ඇතුලේ ඒකමතික දේශපාලනයක් නැති වෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ආණ්ඩුව ඇතුලේම ආණ්ඩු තීරණ වලට එරෙහිව කතා කරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ හින්දා දේශපාලනික වශයෙන් ඒකමතියක් නැති බෙදුණු කැඩුණු කණ්ඩායමක් හැටියට ආණ්ඩුව ඉන්නවා. ජනතාව තුළ අප්‍රසාදයට විරෝධයට පත්වෙච්ච ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා. එම විරෝධයේ ප්‍රධාන පංගුවක් 2019 15-19 පන්නේම ආණ්ඩුවක් බවට පත්වීමේ හේතුව තිබෙනවා. එනිසා අපි කියන්නේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි මහජන ව්‍යාපාර ශක්තිමත් ඉදිරියට ගෙන හැකි සුවිශේෂී දේශපාලන තත්ත්වයක් මතුවී තිබෙනවා. අන්න ඒ සඳහා අපි මේ රටේ සියලු දෙනාට ආරාධනා කරන්නේ අවංකභාවයේ තිබෙන මේ රට ආදරයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි විශ්වාසය තබන මේ ආර්ථික දේශපාලන ගමන පරිවර්තනය කළ යුතු කියලා විශ්වාස කරන මේ ආර්ථික දේශපාලන පිරීමත් එක්ක රටට ඉස්සරහට යන්න බෑ කියලා විශ්වාස කරන සියලු ජනය ඒක රාශි කරන්න පුළුවන් මහජන ව්‍යාපාරය අපි ගොඩනගනවා. ඒ මහජන ව්‍යාපාරයත් එක්ක ඔබත් එක්ක අපි මේ රටේ පොදු පුරවැසියන් එක්ක මේ රට ගොඩනැගීම් පිළිබඳ සාකච්ඡාව අපි කරන්න ලෑස්ති. කොහොමද මේ දූෂිත භාවයට පත් වී තිබෙන දේශපාලනය අදූෂිත දේශපාලනයක් මහජන සේවාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද? වරප්‍රසාදලත් තනතුරක් ශේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙන දේශපාලනය වරප්‍රසාද ටික ගලවලා පොදු මහජන සේවාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද? ආණ්ඩුව, දේශපාලකය, රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා මේ ඔක්කොම සාමූහිකව මේ රට ගොඩනැගීම සඳහා ප්‍රයත්න දෙන්නේ කොහොමද? අන්න ඒ සඳහා දැක්මක් සහිත වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. අපි හිතනවා මේ රට ගොඩනැගී හැකි වන්නේ අපි හැමදාමත් කියන පරිදි තනි මැජික් කරුවන්ට නෙවෙයි, ඉන්ද්‍රජාලිකයන්ට නෙවෙයි. මේ රටේ ජනතාව දශක ගණනාවක් ඉන්ද්‍රජාලිකවන් පස්සේ ගියා. තනි මැවුම් කරුවන් පස්සේ ගියා. හැබැයි කිසියෙකුට මේ රට ගොඩනගන්න බැරි බව දැන් අපි ඉදිරිපිට ඉතා හොඳින් පෙන්눔 කර තිබෙනවා. ඒ නිසා අපි හමුවේ තිබෙන අභියෝගය තමයි මේ රට ගොඩනැගීම සඳහා සියලු ශේෂ්ත්‍රයන් විද්වතුන්, වෘත්තීයවේදීන්, දේශපාලකයා, ආණ්ඩුව, රාජ්‍ය සේවය, පෞද්ගලිකාංශය, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, තරුණ ප්‍රජාව, ගොවි ජනතාව, දීවර ජනතාව මේ සියල්ල තමන්ගේ දරුවන් පිළිබඳ ආදරෙන්, තමන්ගේ මව්පියන් පිළිබඳ ආදරෙන්, අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පොදි බැඳගෙන, අනාගතය පිළිබඳ සිහින පොදි බැඳගෙන සාමූහික මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දේශපාලනය සහ ව්‍යාපාරය අපි ගොඩනගනවා. ඒ පමණයි මේ රට තිබෙන මාවත. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ හැර ඔබට තෝරාගෙන තිබෙන මාවතක් තිබේද? දශක 7කට වැඩි කාලයක් ඔබ අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් කරලා තිබෙනවා. බණ්ඩාරනායක මහත්මයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය රාජ්‍ය පාලනයේ උඩින්ම තියලා තිබෙනවා. විශාල තෝරා ගැනීම් ගණනාවක්, විශාල අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. ඒ වගේම ඩී.එස්. සේනානායක මහත්මලා, ඩඩ්ලි සේනානායක මහත්මලා ඔවුන්ගේ ඥාතීන් ඉහළම පුටුවල තිබිලා අත්දැම් බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා, ඔහුගේ සොහිර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඔහුගේ අනික් සොහිර මුදල් අමාත්‍යවරයා හැටියට ඇතිතරම් අපි මේ රටේ ජනතාව අත්දැක බලා තිබෙනවා. මොකද්ද ඔබ ඉදිරිපිට තියෙන ශේෂපත්‍රය? කඩාවැටුණු ආර්ථිකය, දූෂිතභාවයේ ඉහළම ගියපු දේශපාලනය, සමාජ අපරාධ වලින් පිරුණු සමාජය. ඔබ කිසිසේත්ම විශ්වාස කරනවද යලි මේ සමාජ කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා? මේ දේශපාලන කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා? එනිසා ඔබගේ හදවත තට්ටු කරලා අහන්න. ඔබගේ අත්දැකීම් වලින් මේ පාඩම් ඉගෙන ගන්න. ඔබ ඉස්සරහ දියත් වෙමින් තිබෙන විනාශකාරී දේශපාලනයෙන් ඔබ අත්දැකීම් එකතු කරගන්න. අපි ඔබට කියන්නේ එකයි, මේ රට නව පරිවර්තනීය මාවතකට පරිවර්තනය කළ යුතුයි. ඒ වෙනුවෙන් කැප කරන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. අපි ඔබට ආරාධනා කරන්න. මේ දේශපාලන පරිවර්තනය අපි අත්පත් කරගත යුතු පරිවර්තනය. ලංකා දේශපාලන ඉතිහාසයේ ඇති වී තිබෙන වැදගත්ම දේශපාලන සන්ධිස්ථානයි. මේ සන්ධිස්ථාන ඉතා හොඳින් කළමනාකරණය කරලා සෑම දෙනාම එකතු කරන්න පුළුවන් මධ්‍යස්ථානය ගොඩනගලා මේ රට පරිවර්තනය කිරීමේ දෙසියාවට ගෙනියන්න ඕන. අන්නේ ගෙන යාම තමයි 1988-89 වීරවරුන් වීරවරියන්ට අපි සාතිසේ අපේ පැත්තෙන් සිදුවිත යුතුයකම් සහ වගකීම් ඉටු කරා කියලා අපි විශ්වාස කරන්නේ. එසේ නැතුව ඔවුන් මතක් කරමින්, ඔවුන් සිහි ගන්වමින්, ඔවුන් ගැන කවි ලියමින්, ඔවුන් ගැන රචනා ලියමින්
ඔවුන් ගැන කතා කරමින් ඉදිමින් විතරක් පළක් නැහැ. අප කළ යුතු වන්නේ කුමක්ද? අපේ මාතෘභූමිය අද විවිධ රාජ්‍යයන්ගේ දඩබිමක් කෙලිබිමක් බවට පත් වෙලා තිබෙන මාතෘභූමියට නිදහසක් අවශ්‍ය නැද්ද? අපේ ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීමේ අයිතිය අපිට අවශ්‍ය නැද්ද? අපිට අපේ සම්පත් ටික කළමනාකරණය කරලා ඉදිරියට ගෙන යාමේ අයිතිය අපිට අයිති නැද්ද? අන්නේ අයිතිය අපි දිනා ගන්න ඕන. අපේ රටේ මේ දේශපාලනය වරප්‍රසාදල දේශපාලනය අතිශය දූෂිත දේශපාලනය මේකෙන් අපේ රටේ මාතෘභූමිය ගලවා ගත යුතු නැද්ද? ඈත ගම්මානවල අනේක විද දුක්ඛ දෝමනස්යට මුහුණ දී තිබෙන ජනතාවට සුරක්ෂිත ජීවිතයක් අවශ්‍ය නැද්ද? නොතෙමින්න වහලක් නැති, කුසට ආහාරක් නැති, අසනීපයක් වුණාම බෙහෙතක් නැති, දරුවන්ට අධ්‍යාපනයක් නැති, පිරිසිදු වතුර ටිකක් නැති, පෝෂ්‍යදායී ආහාර වේලක් නැති, මානසික සුවයක් නැති, කෙසෙල් පරඬල් බවට පත්වෙච්ච පොදු ජනතාවක් ඉන්නවා. ඒ පොදු ජනතාවට ජීවිතයක් උරුම කර දිය යුතුයි. අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි අවුරුදු 70ක් 80ක් වෙනකොට අපි මියදෙනවා. දශක 7-8ක් ජීවත් වෙන මිනිස්සු. මේ හැම මිනිසෙකුටම තමන්ගේ ජීවිත කාලය ඇතුළත මිනිසෙක් හැටියට ජීවත් වී මිය යාමට අයිතියක් සකස් කළ අයිතියක් තහවුරු නොකළ යුතුද? ඒ තහවුරු කළ යුතුයි. අද අපේ රටේ මිනිසුන්ට මිනිසෙක් හැටියට මිය යන අයිතියක් තිබෙනවද? එහෙම නැහැ. සෞඛ්‍ය අනාරක්ෂිත භාවය, අධ්‍යාපනයක් නොමැතිකම, නිසි ආහාර වේලක් නොමැතිකම, නොතෙමින්න වහලක් නොමැතිකම, අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීපු විශාල ජනතාවක් ජීවත් වෙනවා. අනාගතය පිළිබඳව අපේක්ෂා බංගත්වයට පත් වූ, අනාගතය පිළිබඳව සිහින බොඳ වුණු, අනාගතය අඳුරු අනාගතයක් බවට පත් වූ විශාල තරුණ පරම්පරාවක් ජීවත් වෙනවා. එනිසා මේ රට මේට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කළ හැකියි. මේ සමාජය මේට වඩා හොඳ යහපත් සමාජයක් බවට පරිවර්තනය කළ හැකියි. මේ ආර්ථිකය මේට වඩා හොඳ ආර්ථිකයක් බවට පරිවර්තනය කළ හැකියි. අපි ඔබට කියන අපව විශ්වාස කරන්න. අප කිසිවෙක් මේ දේශපාලන නිරත වෙන්නේ අපේ අතීත පරම්පරාව වගේම 1988-89 මේ මාතෘභූමිය වෙනුවෙන් දිවිදුන් ජීවිත පරිත්‍යාග කළ වීරවරුන් වගේම අප කිසිවෙක් මේ දේශපාලනය යෙදෙන්නේ අප කිසිවකට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ අරමුණෙන් හෝ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපිට තිබෙන පොදු යහපත් වුවමනාව, පොදු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ මාතෘභූමිය ලෝකයේ ඉහළම රාජ්‍යයන් එක කරින් කර එකට හිටගෙන ගනුදෙනු කරන්න පුළුවන් මාතෘභූමියට මේ මාතෘභූමියෙන් පත් කළ යුතුයි. අද බෙලහින කළ තිබෙන, නිවට භාවයේ පතුලට මැද දාලා තිබෙන, අරාජික භාවයට පත් කළ තිබෙන, ලෝක ඉදිරියේ හැල්ලුවට පත් කළ තිබෙන, ලෝක ඉදිරියේ දණින් වැටි ණය හිඟමනට යන රටක් බවට පත් කළ තිබෙන, රටේ ජාතික සම්පත් ලෝක බලවතුන්ට අලෙවි කර තිබෙන මාතෘභූමිය ඇයගේ අසරණ භාවයට පත් කර තිබෙන මේ මාතෘභූමියට මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය නොකළ යුතුද? අන්නේ අනාගතය නිර්මාණය කිරීමේ වගකීමක් බාර ගන්න ලැසි. ලෝකයේ හැම රටක් එකම උරෙන් උර ගැටි කරින් කර ගැටි සහෝදරත්වයෙන් රාජතාන්ත්‍රික සබඳතා සම රාජ්‍ය අයිතිවාසිකම් ලෙස රාජතාන්ත්‍රික සබඳතාත් එක්ක ගොඩනගන්න පුළුවන් ලෝකයේත් එක්ක එකට යන්න පුළුවන් රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ රටේ ඈත ගම්වල ඉන්න ජීවත් වෙන පුරවැසියන්ට තමන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන්, අනාගතය පිළිබඳ බලාපොරොත්තු, ඔවුන්ගේ ජීවිතයේ වඩා සමෘද්ධිමත් ජීවිතයක් බවට පත් කිරීමේ ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා. අපේ රට ලෝකේ ඉතාම ශක්තිමත්ම ආර්ථිකයක් තියෙන රාජ්‍ය බවට පරිවර්තනය කරනවා. ලෝකයේ ඉදිරියේ හිඟමන බවට පත් වී ඇති විශාල නායකරුවෙක් බවට පත් වී ඇති මේ රට ණය භාවයෙන්ුත් හිඟන භාවයෙන්ුත් අපි මුදවා ගන්නවා. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව නව ලෝකයක් දක්වා අපිට කැඳවාගෙන යා හැකියි. ඒ වෙනුවෙන් අපි දේශපාලනය යෙදෙනවා. ඒ සඳහා ශක්්‍යතාවය, ඒ සඳහා හැකියාව, ඒ සඳහා උවමනාව, ඒ සඳහා කැපකිරීම ඕනවටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. විශේෂයෙන්ම 1988 සුනාමි එදා ඝාතනයෙන් ලක් වූ අපේ රෝණ විජේවීර සහෝදරය, ගමනායක සහෝදරය ඇතුළු දසදහස් ගණන් වීරවරියන් ප්‍රාර්ථනා කරේ අන් කවරක්වත් නොවේ මේට වඩා හොඳ රටක්, මේට වඩා හොඳ අනාගතයක්. අන්නේ අනාගතය අපි නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් 1988-89 ජීවිත පරිත්‍යාග කළ අපේ සොහොයුරියන්ගේ ඒ කැපකිරීම, ඒ පරිත්‍යාගයේ අධ්‍යාත්මයේ අරමුණ අපි අපේ ජීවිතයට උකහා ගමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.